ගැයීම දෙවරක් යැදීමකි. මේ වැකිය ඔබ අහලා තියෙනවා. කතෝලික ගීතිකා පොත් අතර පෙළ පොත හා සමාන කිතුණු ගී පොතේ පළවෙනි පිටුවේම මුද්‍රිත අගරදුගුරු පිය වදනේ අතිඋතුම් නික්ලස් මාකස් රදගුරු හිමිපාණන් මේ වැකිය ආරම්භයේදීම සඳහන් කරනවා. ගැයීම දෙවරක් යැදීමකි කියලා. දැන් මේ වැකිය ඇත්තටම තේරුම මොකක්ද? සමහරක් අය වචනාර්ථයෙන් අරන් හිතන්න පුළුවන් දවසක් තාලෙට ගායනා කරලා යාක්ෂා කරාම ඊළඟ දවසේ යාක්ෂා කරන්න ඕනේ නැහැ කියලා. ඒ කියන්නේ දෙපාරක් යාක්ෂා කරා හා සමානයි කියලා. මේක නෙවෙයි මේකේ තේරුම. මේන් අදහස් වෙන්නේ කෙනෙක් ගායනාවත් එක්ක යාක්ෂාව කරද්දී ඒකේ දැනෙන සුළු ස්වභාවය, ඒකේ හෘදයාංගම බව තීව්‍ර වෙනවා. දෙගුණ තෙගුණ වෙනවා කියන තේරුම. දැන් ඔබ බලන්න මේක හරිනේ. දැන් යාක්ෂාව කියන්නේ කොහොමත් හදවතට සමීප අත්දැකීමක් නේ. ගායනාව කියන්නේත් ඒ වගේම හදවතට සමීප දෙයක්. දැන් මේ දෙක එකතු වුණාම මහා පුදුමාකාර හෘදයාංගම හදවතට දැනෙන අත්දැකීමකට යෑමේ පුළුවන්කම ලැබෙනවා. දැන් මම මේ වැකියෙන් ආරම්භ කළේ මේ වැඩසටහන අද අපගේ තේමාව වෙන්නේ මේකට සම්බන්ධ දෙයක්. අපගේ තේමාව ගැයුමෙන් යදුමට. ගැයුමෙන් යදුමට. ගායනාත් එක්ක යාක්ෂා කරන හැටි සම්බන්ධයෙන් තමයි මේ වැඩසටහන අපි කරන්නේ. මේ වැඩසටහන හරහා අපි ඔබව ගායනා හරහා ලස්සන යාක්ෂාවේ අත්දැකීමකට එක්කගෙන යන්නට බලාපොරොත්තු වෙනවා. අද යාක්ෂාවේ කොටස් 5ක් හා සම්බන්ධ ගීතිකා 5ක් එක්කයි වැඩසටහන දිගහැරෙන්නේ. අපි යනවා පළවෙනි කොටසට. ශුද්ධාත්මයන් වහන්සේගේ සහාය අයදීම. යාක්ෂාව ආරම්භ කරද්දිම අපි ශුද්ධාත්ම සහාය පතන්නට යනවා. ශුද්ධාත්මයන්ට අපි කියන්නට යනවා මොනවද? ඇයි මේ ආරම්භයේදීම ශුද්ධාත්මයන්ගේ සහාය පතන්නේ? හේතුව දේව වචනේම සඳහන් වෙනවා. රෝම 8:26 කියනවා නිසි ලෙස යාක්ෂා කළ යුත්තේ කෙසේදයි අපි නොදනිමු. එහෙත් ශුද්ධාත්මයන් වහන්සේ වචන වලින් කිව නොහැකි අපේ සුසුම් ලෑම්වලදී දෙවියන් වහන්සේ වෙත අප වෙනුවෙන් අයදිනසේක. අපි දන්නේ නැහැ කොහොමද යාක්ෂා කරන්නේ කියලා. නමුත් අපි නොදන්න දේ අපිට කියා දෙන්න අපි තුලම කෙනෙක් ඉන්නවා. ඒ ශුද්ධාත්මයන් වහන්සේ. අපිට බැරි නිසායි අපි ශුද්ධාත්ම සහාය පතන්නේ. ඒ වගේ මේ සහාය දෙන්නට ශුද්ධාත්මයන් වහන්සේට පුළුවන් නිසායි අපි ශුද්ධාත්ම සහාය පතන්නේ. ඒ නිසා ගීතිකාවේ පළවෙනි අන්තරා කොටස මේ විදිහට ලියවෙනවා. ශුද්ධාත්මයන් වහන්සේගේ සහාය ඕනේ යාක්ෂා කරන්න. මෙතන ශුද්ධාත්මයන් වහන්සේ අපිට උදව් වෙන්නේ යාක්ෂා කරන්න විතරද? නෑ, එතනින් එහාට ගිය උදව්කුත් කරනවා. ඒ මොකක්ද? යාක්ෂා කරන්න උදව් වෙනවා විතරක් නෙවෙයි, කරන යාක්ෂාව ඵලදායී යාක්ෂාවක් කරගන්නටත් ශුද්ධාත්මයන් වහන්සේ උදව් වෙනවා. ඇයි මම එහෙම කියන්නේ? පළවෙනි ජෝම් ලිපියේ 5 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි වගන්තිය කියනවා අපි දේව කැමැත්තට එකඟව යමක් ඉල්ලුවොත් ඒ දේ ලැබෙනවා කියලා. දැන් මෙතන අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් දේව කැමැත්තට එකඟව ඉල්ලන්න දේව කැමැත්ත දැනගන්න ඕනේනේ. අපි දේව කැමැත්ත දන්නේ නැහනේ. හරි, අපි දන්නේ නැ වෙන්න පුළුවන්. නමුත් දේව කැමැත්ත දන්න කෙනෙක් අපි තුලම නැද්ද? ඇයි ශුද්ධාත්මයන් වහන්සේ? ශුද්ධාත්මයන් වහන්සේ කියන්නේ දේවත්වයේම කොටසක්. ශුද්ධ ත්‍රිත්වයේම කොටසක්. උන්වහන්සේ දේවත්වය දන්නවා. දේව කැමැත්ත දන්නවා. ඒ නිසා අපි ශුද්ධාත්මයන් වහන්සේත් එක්ක යාක්ෂා කළොත් ඒ යාක්ෂාව දේව කැමැත්තට එකඟ යාක්ෂාවක් වෙනවා. ඒ නිසා ගීතේ මෙන්න මේ විදිහට ලියවෙනවා. දේව
ශුද්ධාත්මයන් වහන්සේගේ සහයත් එක්ක යාක්ෂා කරන එක හරිම ලස්සන අත්දැකීමක්. ඇයි මම එහෙම කියන්නේ? මෙතන යාක්ෂා කරන්නේ අපි නෙමෙයි. අපි තුල ඉන්න ශුද්ධාත්මයන් වහන්සේ අපිට ඉහළින් වැඩ සිටින පිතාවන දෙවියන් වහන්සේට යාක්ෂා කරනවා. අපි තුල ඉන්න දෙවියන් වහන්සේ අපිට ඉහළින් ඉන්න දෙවියන් වහන්සේට යාක්ෂා කරනවා. බලන්න මේක ලස්සන. අපි දේවත්වයට සම්බන්ධ වෙලා ඉද්දී දේවත්වයේ අපේ ප්‍රශ්න ගැන අපි ගැන සාකච්ඡා කරනවා. මේකේ මොනතරම් බලයක් තියෙන්න ඕනේද? ඒ නිසා මේ බලය ලබන්න අපි ශුද්ධාත්මයන් වහන්සේත් එක්කම යාක්ෂා කරන්නට ඕනේ. මෙතන ශුද්ධාත්මයන් වහන්සේට අපි කියන්නට අවශ්‍ය නැහැ එන්නට කියලා. හේතුව ශුද්ධාත්මයන් වහන්සේ අපි තුල ඉන්නවා. ඒ නිසා මේකේ අපි කියනවා දැනෙන්න සලසන්න ඔබ වහන්සේගේ බලය කියලා. අපි තුල තියෙන බලය දැනෙන්න සලසන්නට කියලා. එහෙනම් අපි හැමෝම දැන් අපි අද කරන්නට යන යාක්ෂාව සාර්ථකව කරගන්නට වගේ මේක බලගතු යාක්ෂාවක් වෙන්න ශුද්ධාත්ම සහාය පතමින් මේ විදිහට ගායනා කරමු.
අපි ශුද්ධාත්ම සහාය පතමින් යාක්ෂාවේ පළවෙනි කොටසට ඇතුළු වුණා. දැන් යාක්ෂාවේ දෙවෙනි කොටස මොකක්ද? ඒක තමයි ප්‍රශංසාව. මේකත් අතිශයින්ම වැදගත් කොටසක්. මේකේ වැදගත්කම කියන්න කලින් ඔබෙන් පොඩි ප්‍රශ්නයක් ඇහුවොත් උත්තර දෙන්න බැරි වෙයි. නමුත් උත්තර හිතන්න පුළුවන්. ඔබ මේ වැඩසටහන බලන්න යොදා ගන්න ඒ රූපවාහිනිය හෝ ඒ දුරකථනය හෝ ඔබට ලැබුණේ කොහොමද? කියන්න එපා මම මගේ දාඩිය මහන්සියෙන් හම්බ කරලායි ගත්තේ කියලා. හේතුව දෙවියන් වහන්සේ ඔබට දුන්නේ නැත්නම් වරප්‍රසාද ඔබට හම්බ කරලවත් දෙයක් ගන්න පුළුවන් කමක් නැහැ. ඒ ඕනේ අන්තිමට ඔබ කාපු කෑම ටික ඔබ ඇඳන් ඉන්න ඇඳුම ඔබට දුන්නේ කවුද? තාත්තා දුන්නා අම්මා දුන්නා කියලා කියන්න එපා. දෙවියන් වහන්සේ තාත්තට දුන්නේ නැත්නම් තාත්තටවත් බෑ කිසිම දෙයක් ඔබට දෙන්න. ඒ ඕනේ නැහැ. දැන් මේ වැඩසටහන බලන ඔබේ ඇස් දෙක ඔබට දුන්නේ කවුද? මට නම් තියෙන්නේ මගේ අම්මගේ ඇස් දෙක කියලා කියන්නත් එපා. හේතුව ඔබට ඔබේ ඇස් දෙක විතරක් නෙවෙයි ඔබේ අම්මට අම්මගේ ඇස් දෙක දුන්නේ දෙවියන් වහන්සේමයි. බලන් ගියාම හැම දෙයක්ම හැම කෙනාටම දෙන්නේ දෙවියන් වහන්සේ. එහෙනම් අපි හැම දෙයකටම වැඩි කරන්නට ඕනේ දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන එක නෙමෙයිද? බලන්න අපේ හදවතේ නිරන්තර දෝංකාරය විය යුත්තේ අපි දැන් මේ ගයන්නට යන ගීතිකාවේ පුරණ ගැයීම නෙමෙයිද කියලා බලන්න. ප්‍රශංසා ගායනා මුව පුරා ගයමිනා නමදිමි ඔබ සදා සිමිනෙමි ඔබ දෙපා. ප්‍රශංසා ගායනා මුව පුරා ගයමිනා වදිමි ඔබ සදා සිමිමි ඔබ දෙපා. අගුස්තින මුනිතුමා කියනවා අපි ගන්න හුස්ම ගානට අපිට ප්‍රශංසා කරන්න හේතු තියෙනවා කියලා. ඒ නිසා අපි ඒ තරමට ප්‍රශංසා කරමු. යාක්ෂා කරද්දී ඒ යාක්ෂා කරන්න දුන්න වෙලාව වෙනුවෙන්, ඒ යාක්ෂා කරන්න අපිට ලැබුණු මානසික සුවය වෙනුවෙන්, ඒ වගේම දෙවියන් වහන්සේ දුන්නු වරප්‍රසාද වෙනුවෙන්, ඒ වගේම අපිව නොදැනුවත්ව අපිව අනතුරෙන් ආරක්ෂා කිරීම වෙනුවෙන් මේ හැම දෙයක් වෙනුවෙන්ම අපි යාක්ෂා ප්‍රශංසා කරමු. මේ දේ කරන්න අපිට යුතුයකමක් තියෙනවා. ගීතාවලිය 22:3 කියනවා දෙවිඳුනි ඔබ ඊශ්‍රායෙල් ජනතාවගේ ප්‍රශස්ති ගීත මැද වැඩවසන දෙවියන් වහන්සේ කියලා. කොහෙද වැඩ සිටිනවා කියන්නේ? ප්‍රශස්ති ගීත මැද. එහෙනම් අපිත් ප්‍රශංසා ගායනා කළොත් අපි මැද්දේ දෙවියන් වහන්සේ වැඩ සිටිනවද නැද්ද? වැඩ සිටිනවා. එහෙනම් අපි කරන ප්‍රශංසාව දෙවියන් වහන්සේගේ වැඩ සිටීම අපි අතරේ තහවුරු කරන්න අතිශයින්ම ඉවහල් වෙනවා. එහෙනම් අපි දැන් මේ ප්‍රශංසාව ස්වාමින් වහන්සේට පුද කරමින් අපේ යුතුයකම ඉෂ්ට කරමු. ඒ වගේම ප්‍රශස්ති ගීත මැද වැඩවසන දෙවියන් වහන්සේගේ වැඩ සිටීම අපි අතර තහවුරු කරගමු. ජේසුනි මගේ ආදර ජේසුනි ඔබයි මගේ ලොවම සිත පොර කන්නේ විඳිනට ඔබගේ ආදරයේ පහස ඔබේ තුරුල්ලේ දැනෙන සැනසුම කොහෙත් නැතේ මෙලොව ඒ දෙව් ප්‍රේමය විඳිනට මාලද වාසනාවේ අරුම. ප්‍රශංසා ගායනා මුව පුරා ගයමිනා නමදිමි ඔබ සදා සිමිනෙමි ඔබ දෙපා. ප්‍රශංසා ගායනා මුව පුරා ගයමිනා වදිමි ඔබ සදා සිමිමි ඔබ දෙපා. ප්‍රශංසා ප්‍රශංසා අද පිරිතිරී යනවා තුති ගීවල් මාමුව මුමුණනවා. ප්‍රශංසා ප්‍රශංසා අද පිරිතිරී යනවා තුති ගීවල් මාමුව මුමුණනවා.
තියෙන ලොකුම ගැටලුව ආවත් කමක් නැතේ ජේසුගේ බලය ඉදිරියේ කිසිදු බලයක් ඊට නැතේ ඕනෙම ගැටලුවක් ගැටෙන්න දෙන්නත සවිය හදේ ජේසුනී ඔබ හින්දා මමද මහයෝදය වගේ ප්‍රශංසා ගායනා ඔය පුරා ගල්මිනා නවදිවි ඔබ සදා සිමිනෙවි ඔබ දෙපා ප්‍රශංසා ගායනා ඔය පුරා ගල්මිනා පදිමි ඔබ සදා සිමිමි ඔබ දෙපා ප්‍රශංසා අද පිරිතිරියනවා තුතිහිවල් මාමුව මුමුණනවා ප්‍රශංසා අද පිරිතිරියනවා තුතිහිවල් මාමුව මුමුණනවා යාක්ෂාවේ 3 වෙනි කොටස බලමු මොකක්ද කියලා. දැන් යාක්ෂාව කියන්නේ ආදරණීය දෙවියන් වහන්සේත් එක්ක අපි කරන ආදරණීය සංවාදයක්. දැන් අපි මේ සංවාදයට ඇතුල් වෙලානේ ඉන්නේ. අපි ප්‍රශංසා කළා, ශුද්ධාත්ම සහාය පැතුවා. දැන් මේ සංවාදය තුළ අපි හිටියට, අපි සංවාදය තුළ ඉදිරියට ගියාට අපේ හද ඇතුලෙන් අපි දන්නවා මේ සංවාද කරගෙන යන්න අපි තුළම බාධාවක් තියෙනවා කියන දේ. මොකක්ද බාධාව? අපේ පාපය. අපේ පාපය. දැන් මේ වැඩසටහනේ මේ මොහොතේ කතා කරන මටවත් මේ මැදිරියේ ඉන්න කිසිම කෙනෙකුටවත් බලන් ඉන්න ඔබටවත් කාටවත් කියන්න බෑ මේ බාධාව අපි තුල නැහැ කියලා. හේතුව පළවෙනි ජෝම් ලිපියේ පළවෙනි පරිච්ඡේදයේ 8 වෙනි වගන්තිය කියනවා අපි තුල පාපයක් නැතයි අපි කියමු නම් අපි අපිවම රවටා ගනිමු. අපි කොහොමද පාපයක් නැහැ කියලා කියන්නේ? අපිට වැඩි අපි ගැන දන්න දෙවියන් වහන්සේ දේව වචනේ කියනවා මේ බාධාව අපි තුල තියෙනවා කියලා. එහෙනම් අපි යාක්ෂාවේ යෙදෙද්දී මේ බාධා ඉවත් කරගන්න ඕනේ නැද්ද? සිතින්, කයින්, වචනෙන්, ක්‍රියාවෙන් අතපසු කිරීමෙන් මේ පව් කිලුට හරහා ඇති කරගත්තු බාධාව අපි ඉවත් කරගන්නට ඕනේ. දැන් එදා දාවිත් බැත්ෂෙබාත් එක්ක පව් කළයින් පස්සේ ඔහු දෙවියන් වහන්සේ ඉදිරියට ගියාම මේ බාධාව ගැන මොහොට දැනුණා. මේ ඔහු අපිරිසිදුයි කියන දේ ඔහුට දැනුණා. ඒ නිසා ගීතාවලිය 51 ඔහු කියනවා සමිඳුනි මාගේ කෙලෙස් මලින් මා පිවිතුරු කරන්න. මාගේ පාප මලින් මාව දෝවණය කරන්නට කියලා. දැන් එදා දාවිත් කියපු ඒ දේම මේ ගීතිකාවේ මෙන්න මේ විදිහට ලියවෙනවා. මේකයි පව්කමේ අත්දැකීම. අනේ දෙවියනේ මගේ පාපෙන් මාව හොදලා ආයමත් තුරුලට ගන්න කියන ඒ ලස්සන අත්දැකීමක් මේක. මේක නිදහස් වෙන අත්දැකීමක්. පුදුම අතුලන්ත ප්‍රීතියක් ලැබෙන අත්දැකීමක්. ඒ අතුලන්ත ප්‍රීතිය අපි එහෙනම් ලැබමුද? ඔබේ
කොටස අපි අසරණකම අපේ ආදරණීය ස්වාමින් වහන්සේට ප්‍රකාශ කරන්නට යනවා. දැන් මේ සඳහා යොදා ගන්නට යන ගීතිකාව ඇත්තටම ලියවෙන්නේ යාක්ෂා මෙහෙයන් වල භාවිතය සඳහා. කෙනෙක් තමගේ අසරණකමත් එක්ක දෙවියන් වහන්සේ ඉස්සරහට ගිහිල්ලා අනේ දෙවියනේ මොනාම හරි කරන්න කියලා උන්වහන්සේ ඉස්සරහා පින්සෙන්ඩ් වෙලා මොර ගහන ගීතිකාවක් මේක. ඒ නිසා මේ ගීතිකාවේ මෙන්න මේ විදිහට ලිව්වා. ප්‍රාතිහාර්ය පාන දෙවි සමිධානනේ ප්‍රාතිහාර්යයක් කරන්න මා දිවියේ ප්‍රාතිහාර්ය පාන දෙවි සමිධානනේ ප්‍රාතිහාර්යයක් කරන්න. දැන් මේක මෙහෙම කිව්වම ඍණාත්මක තීරමකුත් එන්න පුළුවන් නේ. අපි ප්‍රාතිහාර්ය පස්සේ යනවා වගේ. නමුත් මං හිතුවා මේක ගැන ඇත්තටම මේක වැරදිද? මේක වැරදිද? නමුත් ඊට පස්සේ මට කල්පනා වුණා ඇත්තටම ස්වාමීන් වහන්සේට ප්‍රාතිහාර්ය කරන්න පුළුවන් නේ. උන්වහන්සේට පුළුවන්. උන්වහන්සේට ප්‍රාතිහාර්ය කරන්න පුළුවන් විතරක් නෙවෙයි ප්‍රාතිහාර්ය කරන්න පුළුවන් එකම කෙනත් දෙවියන් වහන්සේ විතරයි. හිතන්න කෙනෙක්ට අසනීපයක් හැදිලා ඔහු වෛද්‍යවරයා ගාවට ගිහිල්ලා අනේ වෛද්‍යතුමනි ප්‍රාතිහාර්යයක් කරන්න කියන්න බෑනේ. ඒක වෛද්‍යවරයාට කරන්න ඒ දෙක කරන්න බෑ. අඩුමතරමේ වෛද්‍යවරයා ගාවට ගිහිල්ලා මාව සුව කරන්න කියන්නවත් පුළුවන්ද? සුව කරන්නවත් බෑ. ඔහුට පුළුවන් බෙහෙත් දෙන්නට විතරයි. ප්‍රාතිහාර්යයක් කරන්නට නම් ඒ පුළුවන් ස්වාමින් වහන්සේටම විතරයි. ඒ වගේම ඔබ හිතන්න කෙනෙක් ප්‍රශ්නත් එක්ක හෙම්බත් වෙලා කිසිම තැනකින් සරණයක් නැති වෙලා අවසානයේ දෙවියන් වහන්සේ ගාවට ගිහිල්ලා ඉල්ලන්න තියෙන්නේ ප්‍රාතිහාර්යයක්ම විතරයි. ඒ නිසා අපි අසරණකම ස්වාමින් වහන්සේට කියමු. දැන් මෙතනදී අපි මේ ස්වාමින් වහන්සේ ප්‍රාතිහාර්ය කරන නිසා උන්වහන්සේගේ පස්සේ පාර යනවා නෙවෙයි. නමුත් මෙතනදී අපි දැනුවත් වෙනවා අපි පස්සේ පාර යන ස්වාමින් වහන්සේ ප්‍රාතිහාර්ය කරන කෙනෙක් කියන දේ. දේ වචනේම කියනවා පිලිප්පි 4 වෙනි පරිච්ඡේද 6 වෙනි වගන්තියේ යාක්ෂාවෙන් හා කන්නලව්වෙන් ඔබේ අයදුම් ස්වාමින් වහන්සේ වෙත දන්වන්න. අපි වෙන කාට කියන්නද? අපිට ඉන්නේ උන්වහන්සේ විතරයි. ඒ නිසා මේ යාක්ෂාව තුළ මේකත් අපි අන්තර්ගත කළ යුතුයි. අපේ අසරණකම ස්වාමින් වහන්සේට කිව යුතුයි. එහෙනම් අපි මේ දෙක කියමු. සියලු බලති දෙවිදේ ඔබට හැකි සෑමදේ දෙවිදු ඔබයි විකුමන් පානා අසරණකම මාගේ තබනෙමි ඔබ දැතේ ඔබම පමණි මාගේ සරණේ ප්‍රාතිහාර්ය පාන දෙවි සමිධානනේ ප්‍රාතිහාර්යයක් කරන්න මා දිවියේ ප්‍රාතිහාර්ය පාන දෙවි සමිධානනේ ප්‍රාතිහාර්යයක් කරන්න මා දිවියේ සුමන් මහදේ පිරි වදනින් පවසනු බැරි සැනසීමක් නෑ මහදේ අසරණ හද මාගේ තබනෙමි ඔබ දැතේ ඔබම පමණි මාගේ සරණේ ප්‍රාතිහාර්ය පාන දෙවි සමිධානනේ කරන්න මා දිවියේ ප්‍රාතිහාර්ය පාන දෙවි සමිධානනේ ප්‍රාතිහාර්යයක් කරන්න මා දිවියේ
ඉවසුම් නැතේ රෝගී බව මාගේ තබනෙමි ඔබ දැතේ ඔබම පමණි මාගේ සරණේ ප්‍රාතිහාර්ය පාන පිවිසමින්දානලේ ප්‍රාතිහාර්යයක් කරන්න මාදිවියේ ප්‍රාතිහාර්ය පාන පිවිසමින්දානලේ ප්‍රාතිහාර්යයක් කරන්න මාදිවියේ සියලු බල ඇති දෙවිදේ ඔබට හැකිය සැමදේ දෙවිදු ඔබයි විකුමන් පානා අසරණ කම මාගේ තබනෙමි ඔබ දැතේ ඔබම පමණි මාගේ සරණේ ප්‍රාතිහාර්ය පාන දෙවිසමින්දානලේ ප්‍රාතිහාර්යයක් කරන්න මාදිවියේ ප්‍රාතිහාර්ය පාන දෙවිසමින්දානලේ ප්‍රාතිහාර්යයක් කරන්න මාදිවියේ ප්‍රාතිහාර්ය පාන දෙවිසමින්දානලේ ප්‍රාතිහාර්යයක් කරන්න මාදිවියේ යාක්ෂාවේ අවසාන කොටසට ඇතුල් වෙන්නට යන්නේ. ඒක මොකක්ද කියලා මම කියන්නම්. දැන් ඊට කලින් ඔබ බලන්න දැන් අපි යාක්ෂාව තුළ යෙදෙමින් ඉන්නවා කියන්නේ අපි ඉන්න පුළුවන් සුරක්ෂිතම තැන. හේතුව යාක්ෂාව තුළ ඉද්දි අපිට පුදුම සුරක්ෂිත භාවයක් දැනෙනවා. පුදුම නිදහසක්, පුදුම ප්‍රීතියක් දැනෙනවා. නමුත් ඒ යාක්ෂාව හවර කරලා අපි එතනින් එහාට අපේ සාමාන්‍ය ජීවිතේ ගත කරන්න ඕනේ. ඒ සාමාන්‍ය ජීවිතේ ගෙවද්දී අපේ හිත රිදෙන අත්දැකීම් ටිකක් එන්න නියමිතයි. ප්‍රශ්න මොනවා හරි ටිකක් එන්න නියමිතයි. වේදනාකාරී අත්දැකීම් එන්න නියමිතයි. ඒ නිසා වඩා හොඳයි නේද යාක්ෂාව අවසන් කරන්නටත් කලින් ඉදිරියේ වෙන්න තියෙන හැම දෙයක්ම දෙවියන් වහන්සේටම බාර දීලා යාක්ෂාව අවසන් කරන එක. එතකොට මොන ප්‍රශ්නේ ආවත් යාඥාවෙන් පස්සේ අපිට බය වෙන්න දෙයක් නැහැ. හේතුව අපි දෙවියන් වහන්සේට අයිතිය බාර දීලා ඉවරයි. දැන් මේ අයිතිය බාර දීම සඳහා අපි පාවිච්චි කරන මේ ගීතිකාව සුවිශේෂයි. හේතුව මේක නිර්මාණය වෙන්නේ හරියටම ගිය අවුරුද්දේ ජනාධිපතිවරණයේ කාලේ. දැන් ඒ දවස්වල මමත් හිතින් හිත හිටියා දැන් කාටද ඡන්දෙ දෙන්නේ කියන කාරණාව. අපි ඡන්ද දවසේ උදේ නෙමෙයිනේ හිතන්නේ. අපි කාලයක් හිතනවා කාටද දෙන්නේ මෙයා આવොත් මොනවා වෙයිද අරයා આવොත් මොනවා වෙයිද. දැන් දවසක් මේ දවස්වල මම දවසක් බයික් එකේ යද්දී මට මෙහෙම සිතුවිල්ලක් ආවා. දැන් කවුරු රජ වුණත් මගේ රජ ජේසුනේ. ජේසුට මගේ රජකම් බාර දීලා හිටියොත් මට කොහොමත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැනේ කියන දේ. ඒ වෙලාවෙම මනසට ආපු පද ටිකක් මෙන්න මේ විදිහට මම මිමුණුවා. ඒක මෙහෙමයි වචන ටික වෙන්නේ. බාර ගන්න මා රජකම ජීවිතේ පිහිටුවන්න ඔබේ රජය මා හදේ. බාර ගන්න මා රජකම ජීවිතේ පිහිටුවන්න ඔබේ රජය මා හදේ. එතකොට මේක තමයි මේ ගීතිකාවේ අත්විවරම වෙන්නේ. ඒතර මේක මත පදනම් වෙලා අයිතිය බාර දෙන ගීතිකාවක් නිර්මාණය වෙනවා. දැන් ඒ ගීතිකාවත් එක්ක අපේ යාක්ෂාව අපි සම්පූර්ණ කරන්නට යන්නේ. මේ යාක්ෂාවේ අත්දැකීමට අපිත් එක්ක එක්කුණු ඔබ සැමටම ස්තුතියි. ඔබ සැමටම ජේසු පිටයි. අපි එනම් අපේ අයිතිය අපේ රජුරවන්ට බාර දෙමු. ජේසුනි මගේ ළඟට එන්න ඔබ තුරුලේ සඟව ගන්න ඔබේම ආදරෙහි මා වෙලා ගන්න
යේසුනි මගේ ළඟම ඉන්න බාර ගන්න බාරජකම ජීවිතේ පිහිටවන්න ඔබේ රජය මාහදේ බාර ගන්න බාරජකම ජීවිතේ පිහිටවන්න ඔබේ රජය මාහදේ නමුදු දුක් නිතර නිත කඳුලට නෑ ඉඩ හසර කඳුළු මකා දමන මුවග සිනාරඳන රජෙක් ඇතේ මටම කියන බාර ගන්න බාරජකම ජීවිතේ පිහිටවන්න ඔබේ රජය මාහදේ බාර ගන්න බාරජකම ජීවිතේ පිහිටවන්න ඔබේ රජය මාහදේ සෑමදේම නොදෙන යහපත් දේ පමණක් දෙවන මටත් වඩා සොඳින මා ගැන සොයා බලන රජා ඔබයි පුදුම හිතේන බාර ගන්න බාරජකම ජීවිතේ පිහිටවන්න ඔබේ රජය මාහදේ බාර ගන්න බාරජකම ජීවිතේ පිහිටවන්න ඔබේ රජය මාහදේ